समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्म ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නාඤ්ඤත්‍ර බොජ්ජංගා තපසා නාඤ්ඤත්‍ර තින්ද්‍රිය සංවරා නාඤ්ඤත්‍ර සබ්බ නිස්සග්ගා සොත්තිං පස්සාමි පානිනං තීති ධර්ම ශ්‍රවණාභිලාෂී සදැහැති වාසනාවන්ත පින්වත්නි, අද ජාතියේ නාලිකාවෙන් ධර්ම දක්ෂිනාවට දායකත්වය ලබාගෙන ධර්ම දානමය ආනිසංස සඳහා හිමිකම් කියනු ලබන්නේ අංක 126 වෙලබඩ වත්ත තාවල්ගොඩ කොස්ගම ලිපිනයෙහි පදිංචි ඉනෝකා ශර්මිලා මහත්මිය විසින්. ඉනෝකා ශර්මිලා මහත්මිය උදාර අරමුණක් ඇතුවයි මේ පින්කමේ දායකත්වය දරන්නේ. ඒ අරමුණු සඵල කරන්ට ධර්මානුශාසනාව අවසානයේදී කෙරෙන පුණ්‍යානුමෝදනාවට ශ්‍රාවක පිනැති ඔබ හැම කෙනාමත් දායක වෙලා සහභාගී වෙලා ඔබගේ කෘතවේදීත්වය පළ කරන ලෙස ආරාධනා කරනු ලබනවා. පින්වත්නි, බොහොම දීර්ඝ කාලයකින් ධර්ම දක්ෂිනාවට වැඩම කරන්නට යෙදුනේ. මා පළමු කොටම පිනැති ඔබ වෙනුවෙන් බදාදා ධර්ම දක්ෂිනාවට වැඩම කරවලා අපගේ අඩුව සම්පූර්ණ කිරීම සඳහා ධර්මානුශාසනාවන් පවත්වන්නට යෙදුන අපගේ කල්යාණ මිත්‍ර
විචිත්‍ර විචිත්‍ර ධර්ම කතික සගම පණ්ඩිත හාමුදුරුවන් වහන්සේට උතුම් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේගේ නිහතමානීත්වය ඒ ධර්මානුශාසනා පවත්වපු සෑම දිනකම අප සිහිපත් කරලා කෘතවේදීව එකී කටයුත්ත සිදු කර දීම සම්බන්ධව බොහෝ ශ්‍රාවක පිනතියන් අපට ඒ බව ඊතා ගෞරවයෙන් සිහිපත් කරන්ට යෙදුණා. ඉතින් අපගෙත් වගකීමනේ අපහසු වෙලාවක පින්වතුනේ උදව් උපකාර කරන කිසිවෙකු අමතක කරන්ට එපා. ඔබට බැරිම අවස්ථාවක ඔබට නොහැකිම අවස්ථාවක ඔබ හොඳටම අඩියටම වැටිච්ච වෙලාවක කාගේ හෝ පිහිටක් ඉතාමත්ම අවශ්‍යම කරන වෙලාවක ඔබට කවුරු හරි සුළුවෙන් හෝ උදව්වක් කරා නම් ඒ හොඳට මතක තියාගන්න ඕන. ඒ වෙනුවෙන් කෘතවේදී වෙන්න ඕන. ඒ වගේම ඒ ඇත්තන් කල්යාණ මිත්‍රත්වයේ තබා ගන්න ඕන. අපේ සගම පණ්ඩිත හාමුදුරුවන් වහන්සේවත් එසේ මතක තබා ගන්නට ඒ වගේම උන්වහන්සේගේ දේශනාවන් ශ්‍රවණය කරන්ට පින්වන්ත ඔබ හැම වෙනුවෙන් ධර්ම දේශකයන් වහන්සේ නමක් විදියට සිද්ධ කරන ශාසනික මෙහෙවර ගැන ඔබ නිතර ආශිර්වාද ප්‍රමුඛ කොට ස්තුති කළ යුතු වෙනවා. අපි පින්වතුනි යමෙකුගෙන් යම් විටක උදව්වක් ගත්තේ නමුත් අමතක නොකළ යුතු වන්නේ අපිට එවැනිම අවස්ථාවන් නැවතත් ඉස්මතු වෙන්න පුළුවන්. එවිට අපිට නැවත එම උපකාරයම අවශ්‍ය වෙන්න පුළුවන්. අන්න එදාට ඒ අඩුව පිරිමහන්ට ඉන්නේ නැත්තෝ අපි නිතරම ළඟින් තබා ගන්න ඕන. පිනැති ඔබට ඔබේ දෛනික ජීවිතේ සමාජීය ජීවිතයේ එහෙම උදව් උපකාර කරන බොහෝ අය ඉන්න පුළුවන්. හොඳින් මතක තබාගෙන කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරන්න. පින්වතුනි, කොරෝනා වෛරසය පිළිබඳව මං හිතන්නේ මේ වන විට සෑහෙන්ට පිනැති ඔබ බණ දේශනාවලත් අනිකුත් බොහෝ ප්‍රවෘත්තීන් ගෙනුත් දැන කියා ගත්තා. විශ්වලාගත්ත එක්තරා විදියක ආශිර්වාදයක් බඳුයි කොරෝනා. ඒ මොකකටවත් නෙවෙයි. අපිට ආයිමත් වටින කියන අපේ නැති වෙලා ගියපු ඉතිහාසය, ඒ වගේම සිරිත විරිත, ඒ බොහෝ දේවල් අපිට ආයිමත් මතක් කරලා දෙන්න යෙදුණා. මතකද පින්නතුනේ අපේ දහන් පාසලේ පළවෙනි වසරේම ඉගෙන ගත්තා. සමහර විට පුංචි කවි වලින් එහෙමත් ඉගෙන ගත්තා. නිතරම දෑත් සබන්දා සෝදන්ට බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් මල් නෙලන්න ලැහැත්ති වෙනකොට අත් දෙක සබන් දාලා හොදලා මල් නෙලන්නේ. අත් දෙක සබන් දා සෝදලායි මල් සකසන්නේ.
වට්ටියක අහුරන්නේ පැන් ඉහළයි බුදු පියාණන් වහන්සේට පූජා කරන්නේ. ඒ වගේම එදා අපේ අම්මලා සම්බුද්ධ පූජාව සකසන්නේ මුඛවාඩම් දාගෙන. අදටත් එහෙමයි. කිරිපිඬු පූජාව සකසනකොට නෑ. මුඛවාඩම් දාගෙන තමයි ඉතා ගෞරවයෙන් යුක්තව ඒ කටයුත්ත සිද්ධ කළේ. ඒ මොකෝ කතා කරනකොට කෙලවීසි වෙන්න පුළුවන්. කොරෝනා බෝ වෙන්නේ කෙලවීසි වීම නිසා. බලන්ට අපි අතීතයේ අනුගමනය කරපු පසු අතහැර දාපු ගොඩාක් දේවල් අපිට ආයිමත් කරගෙන යන්න මග හැදිච්ච හැටි ආයිබෝවන් කියලා පිළිගන්ට එතන තියෙන නිහතමානීත්වය එතන තියෙන අපේකම කොච්චර දේවල් අපිට අහපව් කොරෝනා විසින් සිහිපත් කරලා දීලා තියෙනවද? එකතු කරගන්ට ජීවිතයට ඒව ගොඩාක් වටින දේවල්. පින්වතුනි මොහොතක් කල්පනා කරන්ට අපිට මොන විදිහේ බාධාවක් ජීවිතයට ආර්ථිකයට සිදු වුණේ නමුත් මං හිතන්නේ ගොඩාක් අයට හොඳ විවේකයක් ආවා. ඒ විවේකය තුළ මානසික සුවයක් හදාගන්නට පුළුවන්කම ලැබුණා. බොහෝ අයට හරිහමං නින්දක් තිබුණේ නැහැ. නින්ද නැති නිසා ලෙඩ රෝග වැඩි වෙලා තිබුණා. ඒ ලෙඩ රෝග රාශියක් දැන් පාලනය වෙලා තියෙනවා. දිග පෝලිං වල හිටපු ක්ලිනික් වලට ගිහිල්ලා සායන වලට ගිහිල්ලා රණ්ඩු සරුවල් වෙච්ච පොර කාපු ඒ ගොඩාක් අය දැන් එසේ නොකරන්නේ. මොකෝ ලෙඩ හරියටම සනීප වුණා කියලා හිතාගෙනද? නැතත් පින්වතුනි දැන් ඊතරම් බෙහෙත් පාවිච්චි නොකරන තැනටපත් වෙලා වෙනදා ගොඩාක් වෙලාවට මාසයක් යන්නත් කලින් ලේ පරීක්ෂා කරනවා, මුත්‍රා පරීක්ෂා කරනවා, සමහර විට කෙල්ල සොට්ටු අසුචි පවා පරීක්ෂා කරනවා විවිධාකාර රසායනාගාරවල. බලන්ට පින්වතුනි පරීක්ෂණාගාරවල හරියට පෝලිං තිබුණා. දැන් ඒවා ගොඩාක් අඩු වෙලා. හේතු සාධක ගොඩක් නිසා. දැන් කෘත්‍රිම කෑම ගොඩාක් අඩු වෙලා. ඒ නිසා ලෙඩ වෙන ප්‍රමාණය අඩු වෙලා. ඒ වගේම වෙනිවැල් ගැට කොත්තමල්ලි මේ වගේ ගොඩාක් ස්වභාවික ඖෂධීය පානයන් ඒ වගේම ආහාර වලට දාන කුළුබඩු මේ ගොඩක් දේවල් මත ප්‍රතිශක්තිකරණය වැඩි වෙලා ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඒ වගේම සමහර ලෙඩ පහවී යෑම සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා ගොඩක් අය නිරෝගී වෙලා. ටිකක් හරි ගෙමිදුලේ ඉඩකඩ තියෙනවා නම් වත්තපිටි ඉඩ තියෙනවා නම් ඒවයි දැන් වැඩ කරන නිසාවෙන් ශරීර සුවතාවයත් හොඳ පැත්තට හැරිලා තියෙනවා. ඒ වගේම වසවිස වලින් තොර වෙච්ච එළවලු ටිකක් එහෙම තමන්ගේ ගෙවැත්තේම හදාගෙන වඩාගෙන ඒව අනුභව කරනකොට ප්‍රීතියක් තියෙනවා. අපි හදපු අපි වගා කරපුවා. ඒ වගේම ඒ ආහාර හරියට පත්තියන් වෙනවා. ඒ මොකෝ එකක් සතුටින් අනුභව කරන නිසා. අනිත් එක තමයි වසවිස වලින් තොර වෙච්ච නිසා. මේ වගේ ගොඩාක් කාරණාවන් තුල පුජ්‍යලයාට ලැබුණු ශරීර සුවය හෙවත් ලෙඩ රෝග සමනය වීමේ ගතිය වැඩි පින්වතුනි.
ඒ වගේම දරුවන් එක්ක දෙමව්පියන්ට කටයුතු කරන්ට සෙනෙහසෙන් බැඳෙන්ට දෙමව්පියන් එක්ක නිදහසේ දැන් සෙල්ලම් කරන්න පවා දරුවන්ට මග හැදිලා තියෙනවා. අනවශ්‍ය වියදම් රාශියක් දැන් මග හැරිලා ගිහිල්ලා තියෙනවා. පාරට ගියපු වාර ගණන් යන වාරයක් ගානේ පුච්චන තෙල් ප්‍රමාණය, පෙට්‍රල් ඩීසල්, වාහන තදබද, රිය අනතුරු බලන්න කොයිතරම් දෙයක් වැලකිලා තියෙනවද, අඩු වෙලා තියෙනවද කියලා. කොතන හරි තැනක අපිට වැරදිච්ච වගේ පැහැදිලි නේද? දැන් වැරදිච්ච තැන තෝරගන්න ලේසි. තෝරගන්න, හඳුනගන්න. හඳුනා ගත්තාම ඉතාමත්ම ඉක්මනින් ඒ කියන ලද අඩුපාඩුව වරද නිවැරදි කරගන්නට මග හැදෙනවා. එතකොට අපිට පුළුවන්කම තියෙනවා නිවැරදි කෙනෙක් විදියට සමාජයට එන්න, සමාජගත වෙන්න, බොහෝ කාලයක් යහපත් දේවල් සිද්ධ කරන්නට. පින්වතුනි, කොපමණ වනාන්තර තිබුණත් හැම වනාන්තරයකම සඳුන් ගස් නැහැනේ. බලන්න කල්පනා කරලා. ඒ වගේ තමයි කොයි රටවල් වල මොන ජාතීන් මිනිස්සු හිටියත් හැම මිනිහා ගාවම ගුණ නැහැ. ගුණ නැති නිසා සුවඳ නැහැ. ඒ නිසා හදාගන්න ඕන කරන දේ තමයි ගුණ සුවඳ. ඒවා හදාගන්න ඕන මේ මනුස්ස ලෝකය තුල මානුෂීය ගුණ ඉස්මතු කරමින් තමන්ටත් වැඩදායි අනුන්ටත් වැඩදායි ජීවිතයක් ගත කරන්නට. ඒ බව ලොවට ලෞතුරු තථාගත මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා අවුරුදු 2600ක් ඉක්ුත් වෙලා. ලෝකයම සසඳලා බලනකොට ඒ මනුස්සකම් වලින්, ගුණවන්තකම් වලින් ලෝකයේ අනිකුත් අයට වඩා මේ තථාගත දහම අනුගමනය කරන ඇත්තෝ ඉදිරියෙන් ඉන්නවා. එනිසා කඩා ගන්නට එපා, නසා ගන්නට එපා, නැති කර ගන්නට එපා. ඒ ඔබ ළඟ තියෙන වටිනා ගුණ ධර්ම ටික ඒවා පුළුවන් තරම් වඩා වර්ධනය කර ගන්නට ඕන පින්වතුනි. අපි දීර්ඝ කාලයකින් බදාදා ධර්ම දක්ෂිනාවට වැඩම කළේ. ඒ නිසා අපි දිගට කතා කරගෙන ආපු මාතෘකාව නැවත මතක් කර ගන්නට වේ. ධර්මය තුලින් බුදුන් සොයන මගක් වගක් අපිට තිබුණේ. අපි ඒ කටයුත්තේ දීර්ඝ කාලයක් නිමග්නව පැවතුණා. නිමග්නම ආවා. තථාගත ලෝතුරු මගේ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත උතුම් ධර්මස්කන්ධය විග්‍රහ කරන්නටයි අපි පටන් අරගෙන තිබුණි. ඒ උතුම් ධර්මස්කන්ධය කොයි විදියටද ස්වාක්ඛාත ආදී ගුණ ප්‍රකට කරන්නේ කියලා පින්වතුනේ යම්කිසි මට්ටමක විග්‍රහයක් අපි සිද්ධ කරන්නට යෙදුණා. අකුරු 8ක් පද 1යි. පද 4ක් ගාථා 1යි. ගාථා 250ක් බණවර 1යි. බණවර 1183 ධර්මස්කන්ධ 84000යි පින්වතුනි. එතකොට මෙන්න මේ 84000ක් ධර්මස්කන්ධය පර්යාප්ති බුද්ධ වචනය, ප්‍රතිපත්ති බුද්ධ වචනේ, ප්‍රතිපත්ති ශීලාදී ගුණ ධර්ම, ඒ වගේම ප්‍රතිවේද ධර්ම, ඒ සතර මග ඵල, මේවා තමයි අපිට විග්‍රහ කරගත යුතුව තියෙන්නේ. දැන් පර්යාප්ති ධර්මය පිළිබඳව සමාජය තුල කතා බහට ලක්වෙමින් පවතිනවා, සොයනවා මොකක්ද පර්යාප්ති ධර්මය කියන්නේ. ඒ තමයි ලෝතුරු තථාගත මගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය. එතකොට ප්‍රතිපත්ති
ප්‍රතිපත්ති ධර්ම කියලා කිව්වේ මොකද්ද? ඒ රකින්න තියෙන ආරක්ෂා කරන අනුගමනය කරන සීල ආදී ගුණධර්ම වලට තමයි ප්‍රතිපත්ති ධර්ම කියලා කිව්වේ. එතකොට පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියලා අපිට මේ ධර්ම තුන විග්‍රහ කරගන්න තියෙනවා. මීට පෙර ආතුව ඒවා ගැන දීර්ඝව විග්‍රහ කළා. නැවත අනුස්මරණයක් මතක් කිරීමක් වශයෙන්ුයි මේ සිහිපත් කරන්නේ. ප්‍රතිවේද කරන්න තියෙන්නේ ඒ කියන්නේ අපිට සාක්ෂාත් කරගන්න තියෙන තථාගත ධර්මයේ ඉගැන්වීම තමයි සතර මග සහ සතර ඵල. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මේ සතර මග සහ සතර ඵල ප්‍රතිවේද කරන්න ඕනේ. තමන්ගේ කරගන්න ඕන. අත්දැකීමක් බවට පත් කරගන්න ඕන. අන්න පින්වතුනි එතකොට මේ තථාගත ධර්මයේ ප්‍රතිඵල අපි විසින් මේ භවය තුලදීම ස්පර්ශ කළා වෙනවා. එසේ නොවන්නට මේවා නිකන් විදියට දැන කියාගෙන හිටිය පමණින් ප්‍රතිඵල ලබා ගන්නට බෑ. එතකොට ලෝතුරු තථාගත මගේ බුදුරජාණන් වහන්සේ විසින් 45 වසක් ඒ කියන්නේ 45 අවුරුද්දක් 45 අවුරුද්දක් පුරාවට උන්වහන්සේ විසින් දේශනා කරන්ට යෙදුනා වූ නිවන ඉලක්ක කරගත්ත එනමුත් මෙලව ජීවිතයත් සුවදායක කරන පරලොව ජීවිතයත් සුගතිගාමී කරවන ඒ තථාගත ධර්මයේ ස්වභාවයන් පිළිබඳව අපි දිගට කතා කළා. ඒ ධර්මයේ ස්වභාවය ගැන කතා කරද්දී ඊ පළමු අපි කිව්වා ස්වාක්ඛාතයි කියලා. එතකොට ඊ ධර්මය ස්වාක්ඛාත බව මනවින් දේශිත බව එක කතා ප්‍රවෘත්ති වලින් සිහිපත් කළා. මට මතකයි මණ්ඩුක දේවපුත්‍ර කතාව එහෙම. ඒ වගේම බණහපු ගැරඩියෙක් ගැන කිව්වා. ඒ වගේම ධර්ම දේශනා කරනකොට කටින් මානිල් මල් සුවඳ හමන භික්ෂුන් වහන්සේ නමක් ගැන කිව්වා. ඒ ධර්මය ශ්‍රවණය කරන කොට නිසිතැනේදී සුදුසු වෙලාවේදී ප්‍රතිවදන් සහ සාදුකාර දීමේ ආනිසංස වශයෙන් නිවන් දකින භවයේදී පැවිදි වෙලා එතකොට ඒ ධර්මය අවබෝධ කරලා ධර්ම දේශනා කරනකොට කටින් මානෙල් මල් සුවඳ විකසිත වෙන. සද්ධම්ම දේශනා කාලේ සාදු සාධූති භාසිතෝ. සද්ධර්ම දේශන කාලයේ සද්ධර්ම දේශනා කරන වෙලාවේ සාදු සාධූති භාසිතෝ. සාදු සාදු කියලා කිව්වා. මොකද්ද ඵලය ප්‍රතිඵලය? මුකතෝ වායත්තේ ගන්ධෝ. ඔන්න මුකයෙන් එනවා සුගන්ධයක්. උප්පලංව යතෝදකේ. අර බලන්න වතුරේ හැදෙන උප්පල මල් වල සුවඳම ඒ විදියටම ඒ මානෙල් මල් සුවඳ ඒ විදියට කටින් පිට වෙනවා හමනවා. මෙන්න මේ කතා ප්‍රවෘත්ති තවත් කීපයක් සිහිපත් කරමින් පිනැති ඔබට මම තථාගත ධර්මයේ ස්වාක්ඛාත ගුණය ගැන පැහැදිලි කරලා දෙන්න යෙදුණා. අපිට පොළොවනි පින්වතුනි ඊළඟට සාකච්ඡා කරන්ට ඒ දහමේ තියෙන සාන්දෘෂ්ටික ගුණය ගැන. සාන්දෘෂ්ටික ගුණය විග්‍රහය අපි ආරම්භ කළාම පමණයි එදා බණ අවසන් කරන දවස. සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනායිකෝ
පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි මේ කියන පදවලින් කියවෙන ගුණ පහ විශේෂයෙන් තියෙන්නේ ලෝකෝත්තර ධර්මවල. දැන් ස්වාක්ඛාතෝ ගුණේ අපි කියලා ඉවර නිසායි සන්දිට්ඨිකෝ ඉඳලා මෙහාට ගත්තේ ධර්මයේ ගුණ 6න් 5ක්. එතකොට පළමු එක ඇරුණාම ඉතිරි ගුණ 5 ලෝකෝත්තර ධර්ම වලින් තමයි ප්‍රකට කරවන්නේ. සන්දිට්ඨිකෝ කියන වචනයේ තේරුම ගත්තාම දැන් අනුන් කියන දේ අහලා, ඒ කියන්නේ මේ ධර්මය ගැන අනුන් කියන දේ අහලා ඒ જાතියේ දෙයක් ඇතයි කියලා අනුමාන වශයෙන් සිතා ගන්න දෙයක් එහෙම නෙවෙයි මේ. පැහැදිලිද කියන එක? තථාගත ධර්මයේ සාන්දෘෂ්ටික ගුණය ගැන කතා කරනකොට සන්දිට්ඨිකෝ කියලා කිව්වම ඇස් ඉදිරිපිට ප්‍රතිඵල ගෙනල්ලා දෙන කියන අර්ථයනේ අපි සම්මුතියෙන් ගත්තේ. දැන් මේකෙන් කියන්නේ කවුරුවත් කියන එක, දැන් මේ මම කියන බණ හරි අහගෙන ඉඳලා මං කෙරෙහි ගෞරවයෙන් හරි ලෝතුරු තථාගත මගේ බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් හරි ඔය කියන දේ ඇත්ත තමයි, ඒ කියන දේ ඇති කියලා අනුමාන කරන. එහෙම දෙයක් ඇති, එහෙම දෙයක් වෙන්න පුළුවන්, ඒ බණ හරි වෙන්න පුළුවන්. දැන් අනුමානනේ තියෙන්නේ. අන්න එහෙම අනුමාන වශයෙන් හිතා ගන්න දෙයක් ගැන නෙවෙයි මේ සන්දිට්ඨිකෝ කියන ගුණයෙන් කියයි. මේ නව ලෝකෝත්තර ශ්‍රී ධර්මය, සද්ධර්මය තම තමන් විසින්ම දැක්ක තමන්ගේ කරගත්ත තරමට තමන් විසින් ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයක්. අන්න ඒ අවබෝධය තමයි මේ සන්දුට්ඨික කියලා කිව්වේ. එතකොට නවලෝකෝත්තර ධර්මය තමන් විසින්ම අනුභූතියක් හෙවත් අත්දැකීමක් කරගත්තාම ධර්මයේ සන්දිට්ඨික කියන ගුණය තව කවුරුවත් විග්‍රහ කරලා දෙන්න ඕන නැහැ. විග්‍රහ කරන්න දෙයක් එතන නැහැ. තී අවබෝධය තමයි මේ දක්වන්නේ පින්වතුනි. නැතුව පොතේ තියෙන ඉගැන්වීමවත් බණ අහන් ඉන්නකොට දේශකයන් වහන්සේගේ කියමනවත් ගැන තරයේ විශ්වාස කිරීම නෙවෙයි. එතකොට තථාගත ධර්මය හරිනම් නිවැරදි නම් ඒ ධර්මය අනුගමනය කරනකොට අනුගමනය කරන කෙනාට මෙලවදීම ඇස්පනා පිටම ඒ ධර්මයේ ප්‍රතිඵල හම්බ වෙන්නම ඕන. අපි හිතමු වෛද්‍යවරයෙක් බෙහෙතක් වර්ණනා කරනවා. වෛද්‍යවරයෙක් බෙහෙතක් වර්ණනා කරන කවුරු හරි ඒක අහගෙන ඉඳලා දැන් වෛද්‍යවරයා බෙහෙත වර්ණනා කරාම තව කෙනෙකුට ඒ බෙහෙත එහෙම ලබන්න බෑනේ. අපි හිතමු වෛද්‍යවරයා වර්ණනා කරන බෙහෙත කවුරු හරි අරගෙන බිව්වා කියලා. ಗುಣ ගන්න බෑ. ඒ මොකෝ තව ගොඩාක් දේවල් ඒක ඇතුලේ කරන්න තේවල් තියෙනවා. ඒ මොකෝ ඒ බෙහෙත ගන්න බොන පාවිච්චි කරන වේලාව ප්‍රමාණය, ඒ කියන්නේ මාත්‍රාව, තව ගොඩක් දේවල් තියෙනවා. බෙහෙතක් ගැන වර්ණනා කරනවා අහගෙන ඉඳලා ඒ බෙහෙත බිව්ව පමණින් ලෙඩ සනීප වෙන්නේ නැහැ. එතකොට ඒකට එකතු වෙන්න ඕන තව ගොඩක් දේවල් තියෙනවා. ඒ බෙහෙත ගන්නවා නම් නොකෑ යුතු දේවල් තියෙනවා. ඒ බෙහෙත ගන්නවා නම් කෑ යුතු දේවල් තියෙනවා. නානවද නැද්ද? මේ ගොඩක් දේවල් තව ඒකට තියෙන එකතු කරන්න. ඒවා ටික කරන්නේ නැතිව අර වර්ණනා කරපු බෙහෙත භාවිතා කරලා ප්‍රතිඵල නැති වුණොත් එහෙම ඒ බෙහෙතේ ಗುಣ නැහැ කියන එක සාධාරණද? කල්පනා කරලා බලන්න. අනුභව කරලා නැත්තම් බීලා නැත්තම් කාලා
ඒ බේත පාවිච්චි කරලා ගාන එකක් නම් ගාලා අනුන් කියනවා අහගෙන ඉඳලා ඒ කියපු විදියට කටයුතු කරලා ප්‍රතිඵල ගත්තේ නැති වුනහම බෙහෙතේ ගුණ නැහැ කියන එක සාධාරණද කියලායි මං ඇහුවේ. මදක් ඒ පිළිබඳව විමසුම් ඇසෙන් දකින්න. ධර්මයත් එහෙම තමයි පින්නතුනි. යම්කිසි කෙනෙක් යම් ධර්මයක් තමා තුල ඇති කරගෙන ඒකෙන් උසස් ඵල ලබා ඉන්නවාය කියලා කිව්වට අනිත් අයට තම තමන් තුල ඇති කරගන්න බැරි නම් ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි නම් ඒ ධර්මය ස්වාක්ඛාත සාන්දිටික මේ ගුණවලට අයිති නෑ පින්නතුනි. ඒ ගුණ ප්‍රකට කරවන්නේ නෑ. මං යම් දහම ප්‍රගුණ කරලා මං යම් ඵලයක් ලබාගෙන මං දේශනා කරනවා නම් මෙන්න මේ ඵලය මට මෙන්න මේ දහම අනුගමනය කිරීම තුල ලැබුණා කියලා ඒක ඒ විදිහටම අනුගමනය කරන පුජ්‍යලයාට ඒ ප්‍රතිඵල ලැබෙන්න ඕන. එහෙනම් ඒ ධර්මයේ සාන්දිටිකයි. තථාගත මගේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ විසින් ප්‍රකාශ කරන සතර මාර්ග සතර ඵල ධර්ම ඕනෑම කෙනෙකුට තම තමන් තුල උපදවා ගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න අනුභූතියක් අත්දැකීමක් බවට පත් කරගන්න පුළුවන්. සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය මගේ කරගන්නට සකදාගාමි මග සකදාගාමි ඵල මගේ කරගන්න තමන්ගේ කරගන්න ඔබේ කරගන්න රහත් මග රහත් ඵල දෙකම මගේ කරගන්න අන්න ඒක මේ කිව්වේ. ඒ මගේ කරගන්න පුළුවන්කම මේ තථාගත දහම තුල තියෙන නිසා. එතකොට භාග්‍යවතුන් වහන්සේ එතනටපත් වෙලා මෙන්න මේ මග අනුගමනය කිරීම තුල තව කෙනෙකුට මෙතනට එන්න පුළුවන් කියලා දේශනා කරලා තියෙනවා නම් ඒක අනුගමනය කරන්න ඕන. කරාම මේ ප්‍රතිඵලය හම්බ වෙන්න ඕන. පින්වතුනි, නිර්වාණ ධර්මයත් ලෝකෝත්තර ඥානයෙන් ඕනෑම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් එකක්. නිර්වාණය කියලා කියන්නේ. කෙනෙක් දෙන්නෙක් විසින් පමණක් දැනගෙන හිටි ඉන්නවාය කියන දෙය බොරුවක් වෙන්න පුළුවන්. අනේ බලන්න අපිට නෑනේ ආවල් දෙන්නට විතරක් හම්බ වෙලානේ. ආවල් දෙවියන් වහන්සේනේ දීලා තියෙන්නේ කිව්වොත් ඒක බොරු වෙන්න පුළුවන්. ඇත්තක් වුණත් ඒ කියන එක සැකයක් නැතුව පිළිගන්න අමාරුයි. ඒ මොකෝ අනුගමනය කරන අය ගොඩාක් හිටියට ප්‍රතිඵල තියෙන්නේ කෙනෙකුට දෙන්නෙකුට විතරයි. බොහෝ දෙනෙක් දැනගෙන තියෙන, දැකගෙන තියෙන, ප්‍රත්‍යක්ෂ කරලා තියෙන ධර්මයක් තියෙනවා නම් පින්නතුණි ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කර නොගත් අය විසින්ද ඒක පිළිගන්න පුළුවන්කම තියෙනවා ස්වාක්ඛාතන සම්දිට්ඨිකන. ලෞතර මගේ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශනය කරන නව ලෝකෝත්තර ධර්මය උන්වහන්සේ විසින් පමණක් නෙවෙයි, තව ගොඩාක් අය බොහෝ දෙනෙක් විසින් තම තමන් තුල උපදවාගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ප්‍රතිඵල ගන්න ධර්මයක්. ඒ නිසා ඒ ධර්මයේ පිළිගැනීමට සුදුසු පිළිගත හැකි ධර්මයක් පින්නත්. අරහත්වය ඕනෑම කෙනෙකුට ලබන්න පුළුවන් එකක්. දැන් අරහත්වය සාමාන්‍ය මම දැන් කෝ ඕනෑම කෙනෙකුට කියලා. එහෙම අරහත්වය වෙනත් කෙනෙකුන් විසින් ලැබිය හැකිද නොලැබිය හැකිද කියලා දැන් අද ඕනෑම කෙනෙකුගේ සිත්වල තියෙන්න පුළුවන් එහෙම සිතුවිල්ලක්. ඉස්සර නම් එහෙම තිබුණා නම් තමයි. ඉස්සර නම් ප්‍රතිඵලත් හම්බ වුණා තමයි. දැන් නම් ඉතින් එහෙම වෙන්නේ නැහැ. දැන් ඉතින් ධර්මයේ බහින කලාව, දැන් ශාසනයේ නැති වෙන 2500ලු, ඇති වෙන 2500 ඉවරයිලු. ඔන්න ඔය වගේ මති මතාන්තර සමාජය තුල සෑහෙන්න තියෙනවා.
හැබැයි පින්නතුනි ඕවනම් බුදුබණ නෙවෙයි. ධර්මයේ ඇති වෙන 2500යි නැති වෙන 2500යි කියලා එකක් තියෙනවායි කියලා. අපිට නම් එහෙම එකක් අහුවෙලා නැහැ මේ බණ පොතක තාම කොහෙවත් තිබිලා ත්‍රිපිටකේ හම්බ වුණොත් කියන්න. එතකන් එහෙම ඔළුවේ තියෙනව නම් අයින් කරලා දාන්න. 5000ක් කල් පවතින ශාසනය තුල ඇති වෙනවයි නැති වෙනවයි කියලා 2500ව බෙදන්න බෑ. ඒ මොකෝ සිව්වනක් පිරිස විසින් අනුගමනය කිරීමෙන් ප්‍රතිඵල හම්බ වෙන එකක් මේ දහම කියලා කියන්නේ. ඉතින් හතර ගොල්ලත් එක්කම හෙට ඉඳලා මේක අනුගමනය නොකර හිටියාම හෙට අනිද්දටම මේක ඉවර කරලා දාත හැකි ශාසනය. සම්බුද්ධ ශාසනය. එහෙනම් ඇති වෙන 2500යි නැති වෙන 2500යි කියලා එකක් එතනම නැහැ කියලා එතකොට පැහැදිලි. ඒවා හදාගත්ත දේවල්. එතකොට ඔවැනිම හැඟීම් තියෙන පුජ්‍යලයෙක් පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න සමයෙත් හිටියා. ඒ කවුරුවත් නෙවෙයි පින්නතුනේ වච්ච කියලා තවුසෙක් තාපසයි. භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා සාකච්ඡාවක් පටන් ගත්තා. සැබවින්ම වච්චට තිබුණේ තමන් නොදන්න කාරණාව ගැන දැනගැනීමේ උවමනාවක්. ඒ නිසා ගෞරවයෙන් යුක්තව තමයි වච්ච ප්‍රශ්නය යොමු කරන්නේ. බොහෝ අය අපෙන් ප්‍රශ්න අහන වෙලාවල් තියෙනවා. ඒ අය අතරේ සමහර අයට තියෙන්නේ ප්‍රශ්නෙට උත්තරයක් දැනගැනීමේ අභිලාෂය නෙවෙයි. අපිව අමාරුවේ දැමීමේ අභිලාෂය. චේතනාව එහෙම. එහෙම විවිධ සාකච්ඡාවලට යන අය එහෙම ඉන්නවා. ගිහිල්ලා වාචාල කන් දොඩවලා එනවා තමන් බණ දන්නවා කියලා හිතාගෙන වාචාල කන් දොඩවලා ඇවිල්ලා පස්සේ කියනවා මං අසවල් හාමුදුරුවන් කොර වෙන ප්‍රශ්නයක් ඇහුව උත්තර දී ගන්න බැරි වුණා මට පරාද වුණා කියලා. එහෙම සමහර අය කියන. පින්වතුනේ ප්‍රශ්නයක් අහනකොටම අපට හිතාගන්න පුළුවන් මේ ප්‍රශ්නය අහන්නේ ඇත්තටම මේ අහන කෙනාට දැනගැනීමේ උවමනාව ඇතිවද? ඔහු උත්තරය දැනගෙන අපි දන්නවද කියලා බලන්නද? ඔහු උත්තරය දැනගෙන පිරිසක් ඉස්සරහ පොරක් වෙන්නද? ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. සමහර අය වාද කරන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ ඔබ වහන්සේගේ දැනුම වගේම දැනුමක් මටත් තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේවා චේතනාත්මකව බැලුවාම වංචනික චේතනා ඇතුලේ තියාගෙන දැනගැනීමේ අදහසින් තොරව අහනවා. වච්ච අහන්නේ අවංකවම අදහසින් තමන්ගේ ප්‍රශ්නේ. ඔහු අහනවා පින්වත් ගෞතමේනි මා මේ කතා කරන්නේ ඔබ වහන්සේ ගැන නෙවෙයි. අන්න දැන් වච්චට බුදුහාමුදුරුව ගැන විශ්වාසයි. උන්වහන්සේගේ බුද්ධි මට්ටම ගැන විශ්වාසයි. උන්වහන්සේගේ අරිහත් සම්මා සම්බුද්ධත්වය ගැන විශ්වාසයි. ඒ ගැන බින්දුවක්වත් සැක නැති නිසා පටන් ගන්නකොටම කියන මම මේ අහන්නේ ප්‍රශ්න කරන්නේ ඔබ වහන්සේ ගැන නෙවෙයි. ඔබ වහන්සේ විසින් පවසන කාමාදී ආශ්‍රවයන් ක්ෂය කරලා ඒ ක්ෂය කිරීම තුල පත්වෙන අරහත්වයට පත්වෙච්ච ඔබ වහන්සේගේ ශ්‍රාවක වෙච්ච එක භික්ෂුවක් හරි ඉන්නවද කියලා. දැන් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ කාමරාගාදිය නැති කළාම රහත් ඵලයටපත් වෙනවා කියලානේ. ඔබ වහන්සේගේ ඒ ඵලය ගැන මට ගැටලුවක් මුකුත් නැහැ. මට ප්‍රශ්නය තියෙන්නේ ඔබ වහන්සේගේ ඔය බණ අහලා ඔය කාමරාග දුරු කරපු කවුරු හරි එක භික්ෂුවක් හරි ඉන්නවද කියන එකයි. භාග්‍යවත් තථාගත මගේ බුදු පියාණන් වහන්සේ වච්චට උත්තර දෙනවා පින්වතුනේ වච්ච 100ක් නෙවෙයි 200ක් නෙවෙයි 300ක් නෙවෙයි 400ක් නෙවෙයි 500කුත් නෙවෙයි වච්ච
මගේ ශ්‍රාවක බොහෝ භික්ෂූන් ආශ්‍රවයන් ක්ෂය කරලා අරහත්වයට පැමිණිලා ඉන්නවා. බොහෝ භික්ෂූ සංඛ්‍යාවකින් කියන්න බැරි තරම්. වච්ච ඉදිරිපත් කරනවා වච්චගේ ඊළඟ ප්‍රශ්නේ. පළවෙනි එකට උත්තරේ හම්බ වුණා. දෙවෙනි එක ඉදිරිපත් කරනවා පින්වත් ගෞතමයනි. ඔබ වහන්සේගේ ශ්‍රාවිකාවන් වන භික්ෂුණීන් අතර ආශ්‍රව ක්ෂය කරපු අරහත්වයට පැමිණිච්ච එක් භික්ෂුණියක් හරි ඉන්නවද? භාග්‍යවතුන් වහන්සේ උත්තර දෙනවා අර විදිහටම වච්ච 100ක් 200ක් 300ක් 400ක් 500ක් නෙවෙයි. මගේ ශ්‍රාවිකාවන් භික්ෂුණීන් අතර අරහත්වයට පත්වෙච්ච විශාල ප්‍රමාණයක් බොහෝ ප්‍රමාණයක් වැඩ ඉන්නවාය කියලා. ඊළඟට වච්චාය අහනවා තව ප්‍රශ්නයක් විදියට. පින්වත් ගෞතමයනි ඔබ වහන්සේගේ උපාසකයන් අතර පංචෝරම්භාගීය සංශෝධන ප්‍රහාණය කරලා මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා එහිම පිරිනිවන් පාන්නා වූ නැවත මේ ලෝකයට නොපැමිණෙන්නා වූ බ්‍රහ්මචාරී ගෘහස්ත ශ්‍රාවකයන් ඉන්නවද? දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ගැන තමයි මේ අහන්නේ කියලා ඔබට හිත් පහළ වෙන්න ඕන. දැන් අර මුලින් ඇහුවේ භික්ෂූන් වහන්සේලා ගැනයි භික්ෂුණීන් වහන්සේලා ගැනයි රහත් වෙච්ච එවැනි උත්තමයෝ ඉන්නවද කියලා. දැන් අහනවා ගිහියන් අතරේ එහෙම නැත්නම් උපාසකයන් අතරේ පංචෝරම්භාගීය සංශෝධන දැන් ඕරම්භාගීය උද්දම්භාගීය අර දස සංයෝජන වලින් මුල පහයි අග පහයි ආදි විදිහට දන්නවානේ මේ ඉතින්. දැන් එතකොට මුල් පහ ටික සිඳලා දැම්මාම ඕරම්භාගීය ටික සිඳලා දැම්මාම පල්ලෙහාට අදින්නේ නැහැ. ඒ කියන්නේ අපායට කොහොමත්ම යන්නේ නැහැ. සෝවාන් සකදාගාමී ආදී ඵල කීපයකට දැන් ඇවිල්ලානේ තියෙන්නේ. මනුස්ස ලෝකෙට එන්නෙත් නැහැ. දැන් කොහෙද ඉන්නේ එතකොට? පංචෝරම්භාගීය සංයෝජන ටික ප්‍රහාණය කරලා තියෙනවා නම් මේ භවය තුල ඉන් එහාට යාගන්න බැරි වුණා නම් බ්‍රහ්ම ලෝකයට යන්න ඕන කරන තැනට මනස සම්පූර්ණ වෙලා තියෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? ඒ උපාසකෝ ඒ යම් කිසි තැනැත්තා මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකේ ඉපදිනවා. බ්‍රහ්ම ලෝකේ ඉපදිලා එහිදී පිරිනිවන් පාන තැනට කටයුතු සලස ගන්නවා. එහෙම ගන්න මේ ජීවිතයේදී බ්‍රහ්මචාරී ගෘහස්ත තත්වයක ජීවත් වෙන්න ඕන. එහෙම ශ්‍රාවක උපාසකයෝ ඉන්නවාද කියලා තමයි වච්ච තථාගත මගේ බුදු පියාණන් වහන්සේගෙන් විමසුවේ. වච්ච 100ක් 200ක් 300ක් 400ක් 500ක් නෙවෙයි. මගේ එබඳු බොහෝ ගෘහස්ත උපාසක ශ්‍රාවකයෝ ඉන්නවා. ටිකක් නෙවෙයි සෑහෙන්න ඉන්නවා කියෝ. වච්චහනවා ඊළඟ ප්‍රශ්නේ. පින්වත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ පවත්වන අවවාද අනුශාසනාවන් පිළි අරගෙන ඒ පංච ඕරම්භාගීය සංශෝධන ප්‍රහාණය කරලා මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකේ ඉපදිලා එහිම පිරිනිවන් පාන නැවත මේ ලෝකයට එන්නේ නැති ගෘහස්ත උපාසිකාවන් ඉන්නවද? ඉස්සෙල්ලා ආපු එකේ කාන්තා ප්‍රශ්නය මේ ඇහුවේ දෙවෙනි පැත්ත. පංචෝරම්භාගීය සංශෝධන සිඳලා දාපු දැනට මේ ජීවිතය තුල ඒ නිසාවෙන් බ්‍රහ්ම ලෝකේ යන්න සුදුසුකම් ලබලා තියෙන ඒ නිසාවෙන් නැවත මනුලොවට එන්නේ නැතුව එහිදීම පිරිනිවන් පාන මට්ටමට සිත දියුණු කරපු උපාසිකාවන් ඉන්නවද? වච්ච එහෙම අය 100ක් 200ක් 300ක් 400ක් 500ක් නෙවෙයි.
ඕන තරම් ඉන්නවා. සෑහෙන්ට ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ අහනවා පින්වතුනි, පින්වත් ගෞතමයනි, ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා පිළිපදින්නා වූ සියලුම සැක දුරු කරගෙන සිටින්නා වූ ඔබ වහන්සේගේ ශාසනයෙන් පිටතින් පීටක් හොයන්නේ නැති, දැන් බලන්න ගිහියන් අතරේ නැත්නම් මේ ශ්‍රාවකයන් අතරේ ඉන්න පුළුවන් උදවිය පිළිබඳව. මෙහෙම අය ඉන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ தত্ত্বය බැහැර කරපුවා ඉන්නවද කියලා අහන්නේ. ඒ මොකක්ද? ඔබ වහන්සේගේ අවවාදය පිළිගන්න, ඒ තුල සැකදුරු කරගන්න, සම්බුද්ධ ශාසනයෙන් පිට වෙනත් ආගමක පිහිට බලාපොරොත්තු වෙන්නේ නැති වෙන, දෙවියන්ගේ පිහිට පතන්නේ නැති වෙන, මොනම සරණක්වත් ගස්ගල් ආදිය සරණ යන්නේ නැති, බුද්ධ ශාසනයෙන් පිටතින් පිහිටක් හොයන්නේ නැති ඔබ වහන්සේගේ ධර්මය ස්ථිර වශයෙන්ම පිළිගෙන ඉන්න ඔබ වහන්සේගේ ශ්‍රාවක කාමභෝගී ගෘහස්ත උපාසකයෝ එහෙම ඉන්නවද? දැන් ඔබට ඉන්න පුළුවන් එහෙම. ගිහියන් විදියට ගිහි ජීවිතය තුල කටයුතු කරන්න පුළුවන්, බුදුන් සරණ යන්න පුළුවන්කම තියෙනවා. මේ වෙන කිසිම දෙයකින්, වෙන කිසිම ආගමකින්, වෙන කිසිම ඉගැන්වීමකින් තමන්ගේ මනස අවුල් කරගන්නේ නැතිව, ඒ කෙරෙහි විශ්වාසය තබන්නේ නැතිව බුද්ධ වචනය පමණක් පිළිගන්න එවැනි ගෘහස්ත උපාසකයෝ ඉන්නවද කියලා අහන්න. භාග්‍යවත් මගේ බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ වච්ච 100ක් 200ක් 300ක් 400ක් 500ක් නෙවෙයි, ඒ වගේ ගෘහස්ත උපාසකයෝ ඕන තරම් ඉන්නවා. ඊට පස්සේ ඒ ප්‍රශ්නයට අදාළ ඒක ස්ත්‍රී ප්‍රශ්නය අහනවා. ඒ මොකක්ද? පින්වත් ගෞතමයනි, ඔබ වහන්සේගේ අනුශාසනාව අවවාදයේ පිළිපදින සියලු සැක දුරු කරගෙන, ඔබ වහන්සේගේ ධර්ම ස්ථීර වශයෙන්ම පිළි අරගෙන, ඔබ වහන්සේගේ ශාසනයෙන් පිටතින් පිහිටක් හොයන්නේ නැති ගෘහස්ත කාමභෝගී ඔබ වහන්සේගේ එක්කඳු ශ්‍රාවිකාවක් හරි ඉන්නවද කියලා, උපාසිකාවක් හරි ඉන්නවද? වෙන වෙන ඒවා සරණ යන්නේ නැති කාන්තාව ඉන්නවද කියලා අහන බුදුන් සරණ ඇරෙන්න. වච්ච 100ක් 200ක් 300ක් 500ක් එහෙම නෙවෙයි, ඕනෑ තරම් එවැනි ගෘහස්ත ශ්‍රාවිකාවුන් ඉන්නවා කියලා. දැන් බලන්ට මජ්ක්‍ධිම නිකායේ මහා වච්චගොත්ත සූත්‍රයේ තියෙන සංවාදයෙන් පොඩ්ඩක් මේ උපුටලා ගත්තේ. දැන් ওই ටිකෙන් මොකද්ද කියවෙන්නේ? මාර්ගඵලවලට පත් වෙච්ච අරිහත් වෙච්ච භික්ෂුණීන් ඉන්නවද කියලා ඇහුවා. ඉන්නවයි කියලා බුදු පියාණන් වහන්සේ කිව්වා විශාල වශයෙන්. ඊට පස්සේ බ්‍රහ්ම ලෝකයේ දක්වා හිත දියුණු කරපු උපාසක උපාසිකාවන් ඉන්නවද කියලා, එහෙම ඉන්නවයි කියලා කිව්වා. ඊට පස්සේ ඔබ වහන්සේව සරණ යන, ඔබ වහන්සේගේ සරණ පිහිට පමණක් බලාපොරොත්තු වෙන කිසිම ඉගැන්වීමක් පිළිගන්නේ නැති ගෘහස්ත උපාසක උපාසිකාව ඉන්නවද කියලා ඇහුවා. ඕන තරම් ඉන්නවයි කිව්වා. දැන් මේ කතාවෙන් තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ධර්මය ඕනෑම කෙනෙකුට, ඒ කියන්නේ කාට වුණත් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ධර්මයක් බව පැහැදිලි නේද? ඒක දැනගත්ත වච්ච, ඒ බව දැනගෙන පැහැදුනා වච්ච, වච්ච පිරිවැජියා. ඒ පින්වතුනේ තථාගත මගේ බුදුහාමුදුරුවන්ගේ ඒ සම්බුද්ධ ශාසනයේ පැහැදිලා පැවිදි වෙනවා. පැවිදි වෙලා භාග්‍යතුන් වහන්සේගේ අවවාද අනුශාසනාවන් ඒ අනුවම පිළිපැදලා සියලුම කෙලෙස් නසාරහත්වයට පැමිණෙනවා. නව ලෝකෝත්තර ධර්මය Taman විසින්ම දකිනවා, අත්දැකීමක් කරගන්නවා, ප්‍රත්‍යක්ෂ කරගන්නවා. කවුද? අන්‍යාගමිකයෙක් වෙච්ච වච්ච කියන පිරිවැජියා. බලන්ට පින්වතුනේ, භාග්‍යවත් තථාගත මගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සාන්දුට්ටික ගුණය ගැනනේ අපි කතා කරන්න පටන් ගත්තේ.
ඒ මෙලොවදීම ප්‍රතිඵල ලැබෙන. දැන් ඒක ගැන වෙන ඕනෑම කෙනෙකුට තියෙන්න පුළුවන් ගැටලුවක් එදා වච්ච අහලා තිබුණා. බුදුහාමුදුරුවන්ගේ ධර්මය අනුගමනය කරලා මෙලොවදීම ප්‍රතිඵල ලබන මෙහෙම අය ඉන්නවද කියලා. එතකොට ඒකට භාග්‍යතුන් වහන්සේ ලබා දීපු උත්තරය තුන් කාලයටම ගැලපෙන උත්තරයක්. අදටත් එමයයි සම්බුද්ධ වචනය අනුවම ගමන් කරලා අනුවම කටයුතු කරලා පින්වතුනි බොහොම නිශ්ශබ්දව ඒ ධර්මයේ ප්‍රතිඵල ලැබපු නිසා බොහොම නිශ්ශබ්දව සමාජයත් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව කටයුතු කරන කොයිතරම් පිරිස් ඉන්නවද? මත්තට තව තවත් එවැනි පිරිස් ඕනෑ තරම් ගොඩ නැගේවි. හැදේවි. මේ ධර්මයේ ආශ්චර්ය නිසාවි. ඒ වගේ මේ ධර්මය අනුගමනය කරන අලස නැති ශ්‍රාවකයෝ නිසාවි. බොහෝ ශ්‍රාවකයෝ අලස වෙලා තියෙන. නිදා වැටෙන මට්ටමක් තියෙන. එහෙම මේ ධර්මයේ ප්‍රතිඵල ගන්නට බෑ. ඒ ධර්මයේ ප්‍රතිඵල ගන්නට උත්සාහයෙන් වීර්‍යාධික తত্ত্বය තමන්ගේ ජීවිතයට එකතු කර ගන්න ඕන. ඒ උත්සාහය සහ වීර්යයේ ප්‍රතිඵල වශයෙන් තමයි ධර්මයේ සැබෑම ඵලය මේ ජීවිතයේදීම තම තමන්ට අත්විඳින්න අත්දකින්න පුළුවන්කම ලැබෙන්නේ. පින්වතුනි ලෝකෝත්තර තථාගත ධර්මය කියන්නේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන්ම ප්‍රයෝජනය ලබා ගත යුතු එකක්. ඊට මේක විග්‍රහ කරලා තව කෙනෙකුට කියා දීම තුල ඒ ධර්ම අවබෝධය තමන්ට අත් වෙන්නේ නැහැ. තමන් විසින් ඒක ඉස්සෙල්ලාම අවබෝධ කර ගන්න ඕන එක. ප්‍රතිඵල ගන්න නම් ප්‍රයෝජනය ගන්න නම්. එකෙකුගේ ප්‍රත්‍යක්ෂයෙන් තව කෙනෙකුට වැඩක් නැහැ පින්නතුනි. ගුරුවරයා ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නවය ඒ ප්‍රත්‍යක්ෂ කරලා තියෙන ලෝකෝත්තර ධර්මයෙන් ගෝලයට හෝ පැවිද්දා විසින් ප්‍රත්‍යක්ෂ කරලා තියෙන ලෝකෝත්තර ධර්මයෙන් ගිහියට හෝ දේශකයා විසින් ප්‍රත්‍යක්ෂ කරලා තියෙන ලෝකෝත්තර ධර්මයෙන් ශ්‍රාවකයට හෝ ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් මොකද්ද වෙන්න ඕන? තමන් ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕන. එතකොට ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන්ම ප්‍රයෝජනය ලැබිය යුතු නිසා නවලෝකෝත්තර ධර්මය සන්දිට්ඨික කියන ගුණයෙන් යුක්තයි. දැන් සන්දිට්ඨික කියන්නේ මොකද්ද කියලා? දැන් භාග්‍යවතුන් වහන්සේ ධර්මය අවබෝධ කරගෙන තිබුණාය කියලා ඔබට මට වැඩක් වෙන්නේ නැහෙනි. දැන් වැඩක් වෙන්නේ නැහැ කිව්වම ඒක වෙන අර්ථෙකින් ගනීවි. එහෙම වැඩක් වෙන්නේ නැත්තේ මොකද අපිට බණ කියන්නේ ඒක නිසා. ඒක නෙවෙයි මං කියන්නේ ප්‍රතිඵලය සම්බන්ධවයි කියන්නේ. අපි තරණ යන බුදුහාමුදුරුවෝ බුදු වෙලාය කියලා හිතාගත්තා කියලා අපිට ඇති වැඩක් වෙන්නේ නැහැ. අපි කරන්න ඕන ඒ අනුගමනය කරලා අපිත් ඒ මාර්ගඵලයටපත් වෙන්න ඕන. අන්න එතකොට තමයි මේ ධර්මයේ ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒ නිසා වරදවා ගන්නට එපායි කියන කාරණා. ඔබේ ගුරුවරයා ධර්මයේ ප්‍රතිඵල ලබා ගත්තා කියලා ඔබ ලබාගෙන නැත්නම් ඔබට වැඩක් නැහැ ගුරුවරයා ධර්මයේ ප්‍රතිඵල ගත් එකකින්. ඔබගේ ළඟම යාළුවා ධර්මයේ ප්‍රතිඵල අරගෙන මාර්ගඵලයකටපත් වෙලා ඉන්නේ. ඔබ ඒක උජාරුවෙන් කතා කළාට වැඩක් නැහැ පින්නතුනි. ඔබට ඒකට එන්න බැරි වෙලා තියෙනවා. ඔබට ඒ ප්‍රතිඵලය ගන්න බැරි වෙලා තියෙනවා. ඔබගේ හිතවතා ළඟම ඉන්න කෙනා යාළුවා ඥාතිවරයා ධර්මයේ ප්‍රතිඵල අරගෙන තියෙනවා නම් ඔබ උජාරුවට කතා කරાવી. අයේ මගේ මචංනේ කියලා කතා කරાવી. වැඩක් නැහැ. ඔබ ඔහුට මචං කියලා කතා කළත් ලෝකයට පෙන්නුවත් වැඩක් වෙන්නේ නැහැ පින්නතුනි. ඔබ ගාව ඒ කියන ගුණය ලැබිලා නැත්තම් හැදිලා නැත්තම්. ඒ නිසා ඔබේ මචං කාර්යයත් එතනටපත් වෙලා තියෙනවා නම් ඔබ ලැජ්ජාවටපත් වෙන්න ඕන. මගේ යාළුවට පුළුවන් වුණා නම් ධර්මයේ ප්‍රතිඵලය ගන්නට මට ගන්න බැරි වුණා කියලා ලැජ්ජාවටපත් වෙලා වාවා ඒ ප්‍රතිඵල ඉක්මන් කරගන්න මහන්සි ගන්න ඕන. එහෙනම් මේ ධර්මය සාන්දෘෂ්ටිකද කියලා ඔබ පරීක්ෂා කරලා බලන්න කියන එකයි මේ කියන්නේ. ඔබ පරීක්ෂා කරලා බලන්න. එතකොටයි පින්නතුනේ මේ ධර්මයේ බබලන්නේ සහ ඔබට මේ ධර්මයේ ප්‍රයෝජනෙයි තියෙන්නේ. අපි ඊළඟ සතියේ ධර්මානුශාසනාවෙන් පරියාප්ති ධර්මයේ සාන්දෘෂ්ටික ප්‍රතිඵල ඒ වගේම අනිකුත් ප්‍රතිපත්ති ධර්මයේ
සාන්දිෂ්ටික ප්‍රතිඵල ආදී පිළිබඳව සාකච්ඡා කරමු. අද දවසේ ධර්මානුශාසනාවට දායකත්වය ලබා දීම තුළ අංක 126න් 2 වෙලබඩ වත්ත තාවල්ගොඩ කොස්ගම ලිපිනෙහි පදිංචි ඉනෝකා ශර්මිලා මහත්මිය ධර්මදානමය ආනිසංසවලට සාඩම්බර හිමිකාරණීය බවට පත් වුණා. පින්වත් ඉනෝකා ශර්මිලා මහත්මියට විශේෂ වශයෙන්ම බලාපොරොත්තුවක් තියෙන ඒ ඩයස් එදිරිසිංහ තිලිනි තිහංසා පුන්සරණි එවැගේම සෙනුලි හෙසන්යා සේමින්දි සිතුම් දම්සිත මේ දරුවන්ට සුවය සාන්තිය ප්‍රාර්ථනා කරා. ඒ සේම වේවා. ඒ සියලු දෙනාටමත් ඔබතුමියටත් නිදුක් නිරෝගී සුව ලැබේවා. කරදර කම්කටොළු හිරිහැර විපත් අනුතුරු නොවේවා. කාය චිත්ත පීඩා නොවේවා. කායික මානසික සුව ලැබේවා. ඔබේ යහපත් හොඳ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එලෙසම සඵලමත් භාවයට පත්වේවා. මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සැප දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම දහම් ශ්‍රවණය කළ පින්වන්ත සියලුම දෙනාටමත් කාය චිත්ත පීඩා දුරු වීමෙන් කායික මානසික සුව ලැබීමෙන් මෙලව දීර්ඝායුෂ හිමි වේවා. පරලෝ වශයෙන් සුගතිය තනාගෙන මියගිය සියලු ඥාතීන්ට අපිට දෙවියන් සහිත ලෝකයාට උතුම් අජරාමර නිවනින් නිවෙන්ට මේ පිං පාරමී ධර්මයක්ම වේවායි සාදු කියා ප්‍රාර්ථනා කර ගනිමු. එත්තාවතාචයම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.